මාර්ග දැන් කොරෝනා කාලෙත් එක්ක හුඟක් වෙලාවට ගෙදරනේ ඉන්න උනේ. මාසයක් දෙකක් තුනක් මාස කිහිපයක් ගෙදරට වෙලා හිටියට පස්සේ දැන් කෑම බීම මත නිරසට හදා ගන්නවා වෙලාව තියෙනවා. තිබුණා. මහත් වෙලා කියලා එහෙම දරුන්නේ නැද්ද? ඔව් මහත් වෙනවා. මොකද තරගෙටනේ අපි හැදුවේ. කෑම බීම තරගෙට හැදුවේ. දැන් ඔය ප්‍රශ්නේ හුඟක් අයට තියෙනවා. ඒක හින්දාම තමන්ගේ ශරීර සෞඛ්‍ය පිරිහිලාද යම් අපහසුතාවයක් තියෙනවද මේවා දැන් දැනෙන්නේ ඇත්තටම අර බරත් එක්ක එහෙම නැත්නම් ඒකේ ප්‍රමාණයත් එක්ක මහත් වීමත් එක්ක. ඒ කියන්නේ පරණ ඇඳුම් අඳින්න බැරි වුණාම ඔහොම ප්‍රශ්න කීපයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාල සීමාවෙදී කතා බහ කරන්නම ඕන මාතෘකාවක් පිළිබඳව අපි ටිකක් සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඒ සඳහා සුදුසුම කෙනෙක්ට අද දවසේ අපි මැදිරියට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. ඒ තමයි ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අංශභාර වෛද්‍ය කාවින්ද විජේසිංහ වෛද්‍යතුමා. අයිබෝන උතුමන්. දැන් වෛද්‍යතුමනි මේ වර්තමාන තත්ත්වයට එක්ක මේ කොවිඩ් තත්ත්වයට එක්ක ඇත්තටම මේ පහුගිය කාලේ තිබුණු තත්ත්වයටත් වඩා ටිකක් වෙනස් වෙලා කියලා අපිට හිතෙනවා. ක්‍රීඩාවට තියෙන උනන්දුව අඩු වෙලා කම්මැලිකම ටිකක් වැඩි වෙලා අර ගෙදර ඉන්න රටාවටම හුරු වෙලා වගේ දරුවෝ වුණත් එහෙමනේ දැන් ඔන්ලයින් එක ගෙදර ඉන්නේ වාඩි වෙලා ඉන්නේ පැය ගාණක් මේ ඔන්ලයින් එක ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ දේවල් එක්ක වර්තමාන තත්ත්වය කොහොමද වෛද්‍යවරයෙක් විදිහට විශේෂයෙන්ම ක්‍රීඩා ශාස්ත්‍රයත් ඉන්න කෙනෙක් එක දකින්නේ? ඔව් තරංග දැන් මෙහිමයි අපි අපේ කාලයක් තිබ්බ අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරපු. නමුත් දැන් ඇත්තට මේ කොරෝනා පසුබිමත් එක්ක අපේ ලංකාව විතර නෙමෙයි මුළු ලෝකෙම ඇත්තටම ඒ සාමාන්‍ය අපි ගත කරපු ජීවන රටාව ගොඩක් වෙනස් වුණා නේද? ඒකට මේ ජීවන රටාවේදී දැන් අපි සාමාන්‍ය එදිනෙදා කරපු දේවල් දැන් අපි රැකියාවට ගියා. ඊට පස්සේ අපේ දරුවෝ පාසල් වලට ගියා. ඊළඟට අපේ ගෘහණියෝ එදිනෙදා දේවල් කරා. ඉතින් ඒ අය වෙන වෙන අමතර දේවල් කරා. නමුත් මේ ජීවන රටාව අපි ගත්තොත් එහෙම ගොඩාක්ම වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා මේ වෙනකොට. දැන් අපි සාමාන්‍යයෙන් ඒකේ කටුක අත්දැකීම් වලට මුහුණ දීලා ටික ටික අපි දැන් ඒකෙන් නැගිටින තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඉදිරියට තාම මේ කියන තත්ත්වය ගැටලුව කියන එක අපිට මුහුණ දෙන්න වෙනවා. දිගටම අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් අපි ගත්තොත් එහෙම දැන් ඔයගොල්ලෝ දන්නවනේ දැන් ආහාර කියන එක ආහාර රටාව පාව වෙනස් වුණානේ අපේ ජීවන රටාවත් එක්කම. දැන් ගෘහණියෝ ගොඩක් වෙලාවට දැන් ඔය ඒගොල්ලන්ට කාලයක් හොඳට තිබ්බනේ. ඉතින් මේ කාලයත් එක්ක දැන් ගෘහණියෝ කොට දෙනෙක් අපි දන්නවා අන්තර්ජාලය පරිහරණය කරා, ඊළඟට ටීවී එක බැලුවා, ගුවන් විදුලිය බැලුවා, ඊළඟට පත්තර පොත්පත් වාර්තා මේ සංග්‍රහම් ඒ වගේ දේවල් බලලා මේගොල්ලෝ ගොඩාක් අය කරා මේ අලුත් කෑම රෙසිපීස් ඒ වගේ දේවල් අත්හදා බැලුවා නේද? ඉතින් මේ අත්හදා බලලා මේගොල්ලෝ මේ දේවල් ගෙදරදී හදලා කට්ටිය ඔක්කොම එකතු වෙලා දැන් රස බලලා ඊළඟට දැන් ඕක දැන් හදලා නිකන් ඉන්නේ නැහැ නේ. දැන් පහුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මේක කොහොමද රසද එහෙම කියලා හැමෝම එකතු වෙලා ඔක ආහාරයට ගත්තනේ. දැන් අපි සාමාන්‍ය වෙනදාට අපි ආහාර වේල් 3ක් ගත්තා. නමුත් මේ ආහාර වේල් 3ට අමතරව දැන් කට්ටියම ගෙදරනේ ඉන්නේ. දැන් 6ක් විතර වෙලා. 6ක් විතර 5ක් විතර ඔය වගේ ආහාර ගන්නත් පටන් ගත්තා. ඉතින් මේ தත්ත්වය දැන් අපි ඇත්තටම බැලුවොත් අපේ ආහාර රටාව ගොඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් අර හදපු දේවල් අපි අර කිව්වේ අත්හදා බලපු දේවල්. ඒ අත්හදා බලපු දේවල් ගොඩක්ම මේ හදලා තිබ්බේ සීනි අධික ආහාර. එහෙම නැත්නම් පැණි රස දේවල්, එහෙම නැත්නම් මේදේ අධික ආහාර මේ වගේ දේවල්. ඉතින් මේ ආහාර රටාව වෙනස නිසාත් ඇත්තටම ගොඩ දෙනෙක් මේ වෙනකොට මහත් වෙලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් දැන් හොඳ පැත්තකුත් තිබ්බා. මොකද අපි කට්ටිය ටික ටික වගා කරන්නත් ගත්තානේ. දැන් තව දෙයක් තමයි දැන් ව්‍යායාම කියන දේ. අපි ආහාර ව්‍යායාම මේ දෙකම හරි වැදගත්. දැන් අපේ දරුවෝ දැන් පුංචි බාධා කිරීමක් සිදු කරන්නේ දැන් අපි හිතනවා ව්‍යායාම කරන්න ඕන කිට්ටු වෙන්න කියලා. හැබැයි ඊට එහා ගිහිල්ලා ව්‍යායාම කිරීමේ අවශ්‍යතාවය අපිට තියෙනවානේ. මොකද අපි ක්‍රියා කරවන්න අපේ සියලු අවයවයන් ක්‍රියා කරන්න අපිට ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කොහොමද මේකේ දැනෙන විදිහ? හොඳයි. දැන් අපි ව්‍යායාම කියන දේ මේ කාලේ එක්ක සංසන්දනය කරලා බලමු. දැන් අපි ඒ දවස්වල ගොඩාක් අපේ එදිනදා ක්‍රියාකාරකම් කරන්නේ. අපි රැකියාවට ගියා. දැන් දරුවෝ අපි ගත්තොත් එහෙම ඒගොල්ලන් විශේෂයෙන් මේ ඉස්කෝල වලට ගිහිල්ලා යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා ඒගොල්ලන් සෙල්ලම් කරා එදිනදා ඒ වගේ දේවල් කරා. දැන් ගෘහණිය වුණත් තමුන්ගේ වැඩ කටයුතු කරලා එක්ක ඒරොබික් ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් මොකක් හරි එදිනදා කඩේට ගියා, ඒ බඩු ගත්තා. මේ හැමදේම මම හිතන්නේ මේ කාලේ වෙනකොට ටික ටික අපේ ඈත් වුණා. කියන්නේ අපි ව්‍යායාම වලින් ටික ටික ඈත් වුණා. දැන් දරුවෝ ගත්තොත් එහෙම අද වෙනකොට විශේෂයෙන්ම මේගොල්ලෝ දැන් ඔන්ලයින් ක්ලාසස් කියන ඒ සංකල්පය අපි දැන් අලුත් දෙයක් ලංකාවට. නමුත් දරුවෝ දැන් උදේ පටන් ගත්තොත් එහෙම ඔන්ලයින් ක්ලාස් එකක් මම හිතන්නේ හවස් වෙනකම්ම ගොඩාක් වෙලාවට පාසල් වල ඒ ඔන්ලයින් ක්ලාසස් වලට සහභාගී වෙන්න වෙනවා.
ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම දැන් ටියුෂන් කියන දේ වුණත් ඔන්ලයින් තමයි මේගොල්ලෝ ඉගෙන ගත්තේ. ඒ ඔන්ලයින් ඉගෙනගෙන නිකන් නෙමෙයි නේද දැන් ඒ විශාල මේ ගෙදර වැඩ ප්‍රමාණිකුත් කරන්න වෙනවා. ඉතින් මං හිතන්නේ දරුවෝ අර වෙනදටත් වඩා මං හිතන්නේ මේ වෙනකොට අර සෙල්ලම් කරන එක එයාගේ අඩු වෙලා තිබ්බා. ඉතින් දැන් වැඩි හිටියෝ ගත්තොත් දැන් තරුණ කට්ටිය අපි ගන්නවනේ ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක් තිබ්බා. ලංකාවේ දැන් ජිම් වලට ගියා ගොඩක් අය ඊළඟට ජොගින් ට්‍රැක් වලට ගියා. ඒ නොයෙකුත් ව්‍යායාම කරලා තමුන්ගේ අර ශරීරය ලස්සනට තියාගන්න හරි උනන්දුවක් දක්වන්නේ. නමුත් ඒ දේ වුණත් දැන් අපිට බලන්නකො දැන් ජිම් එකකට යන්න ගොඩක් අය මැලි වුණානේ බය වුණා. අත්‍තරම කියනවා නම් මේ කොරෝනා අපිට හැදෙයිද කියන එක ගොඩක් අය ඒ බයට ගියේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ තිබ්බා. ඊළඟට දැන් අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී අපි දරුවොත් එක්ක ගිහිල්ලා මේ පාක් එකකට එහෙම නැත්නම් බීච් එකකට ගිහිල්ලා විනෝද වුණා. සෙල්ලම් කරා, ඒ දේවල් කරා. නමුත් ඒ හැමදේම නැතරදී නැවතුණා. ඉතින් වැඩි හිටි කට්ටියත් එහෙමයි. දැන් ඒගොල්ලන්ගෙත් එදිනදා ක්‍රියාකාරකම් නැවතුණා. ඉතින් මේ සියලුම දේවල් හින්දා අද වෙනකොට අර ඒ ව්‍යායාම කියන කොටස ගොඩක් වෙලාවට අපේ මග හැරිලා තියෙනවා. නමුත් දැන් ටික අපේ අර රට දැන් යථා තත්ත්වයටපත් වෙනවත් එක්ක මම දැන් මේක ඉදිරියට ටිකක් හරි හරියයි. නමුත් ගොඩක් අය දැන් වෙනකොට මහත් වෙලා ඒ වගේම අර ව්‍යායාම නොකර ඉඳලාම කම්මැලිත් වෙලා තියෙනවා. ඔව්. අන්න එතන හොඳ තැනකට ආවේ කියලා අපිට හිතෙනවා. දැන් මහරක දැන් යම් දෙයක් නොකර හිටපුවාම විශේෂයෙන්ම ව්‍යායාම වගේ දෙයක් ටිකක් ශරීරය වෙහෙස කරන දෙයක් අපිට අපව පටන් ගන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි අර සාමාන්‍ය උදාහරණ දෙන දවස් 21ක් මොකක් හරි දෙයක් හරියට කරොත් එහෙම ඒක අපිට පුරුද්දක් බවට පත් වෙනවා කියලා. සතියක් දෙකක්වත් මේ ව්‍යායාම කිරීම අපි පටන් ගන්නතොත් එහෙම හරි වටිනවා. මේ ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට වෛද්‍යවරයෙක් විදිහට මේ ආරම්භය ගන්න කොහොමද මේ පත්තු කිරීම කරගන්නේ මේ වෙලාවේ? අනිවාර්යයෙන්ම මේකයි. දැන් අපි දන්නවා දැන් අපිට දැන් ওই ව්‍යායාම කියන දේ පුරුදු නැහැ. මේ වෙනකොට ගෙදෙට්ට වෙලා ඉඳලා කාලා බීලා ටීවී එක බලලා වෙන දේවල් අපි විනෝදාංශ මෙයා කරලා නමුත් අපි අර ශාරීරික ක්‍රියාකාරීත්වය කියන එක ඇත්තටම අඩු වෙලා දැන්. ඉතින් අපි මේකට ආරම්භයක් ගන්න ඕනේ. ආරම්භය ගන්න ලොකු දේවල් අපිට කරන්න අවශ්‍ය නැහැ. දැන් අපි හිතමු අපි ව්‍යායාම ගැන පොඩ්ඩක් ඇත්තටම මට හිතෙනවා මේ වෙලාවේ කතා කරොත් හොඳයි කියලා. අපි ව්‍යායාම වර්ග මොනවද කියලා කෙනෙක් කරන්න ඕන. දැන් අපි ව්‍යායාම ගත්තොත් එහෙම විශේෂයෙන් ව්‍යායාම වර්ග 4ක් තියෙන තරංග ප්‍රධාන වශයෙන් කියන්නේ එකක් තමයි ස්වායු ව්‍යායාම කියන කොටස. අනිත් කොටස අපි කියනවා මේ ස්ට්‍රෙචින් කියලා කියන්නේ අපේ එහෙම නැත්නම් නම්‍යශීලීතාවය පවත්වා ගන්න ෆ්ලෙක්සිබිලිටි ට්‍රේනින් කියන කොටස. තව එකක් අපි කියනවා බැලන්ස් ට්‍රේනින් කියලා එකක්. තව එකක් තියෙනවා වැදගත් දෙයක්. ඒක තමයි රෙසිස්ටන්ට් ට්‍රේනින්. එහෙම නැත්නම් අපි මාංශ පේශි යම්කිසි ප්‍රතිරෝධයකට විරුද්ධව චලනය කරලා අපේ මාංශ පේශි ශක්තිමත් කරගන්න එකට. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මොනවාද මේ ස්වායු ව්‍යායාම කියන්නේ? දැන් අර තරංග ආපු ප්‍රශ්නෙට මම එනවා මෙතනදී අපි කොහොමද මේක ඉනිෂියේෂන් එක ගන්න කියලා. දැන් ගොඩක් අය මැලි වෙනවනේ ජිම් වලට එහෙම යන්න. ජොගින් ට්‍රැක් එකකට යන්න කට්ටිය ළඟට එනවා මේගොල්ලන්ට කොරෝනාද දන්නෙත් නැහැ කියන ඒ බය තියෙනවා. ඔව් සමහරවිට දැන් අපි දන්න කියන ජිම් කිහිපයක්ම මේ වෙනකොට වැහිලා ගිහිල්ලා තියෙනවා. ඔව් ඉතින් ඒ ප්‍රශ්න වලට මුහුණ දුන්නාම ඇත්තටම කෙනෙක් බයයි දැන් මේ වගේ ව්‍යායාම මධ්‍යස්ථානයකටත් යන්න. ඉතින් මෙතනදී අපි දැන් ස්වායු ව්‍යායාම ගැන කතා කරනවානේ. එතකොට ස්වායු ව්‍යායාමයක් කියන්නේ සරල වශයෙන්ම අපි දැන් අපේ ශරීරයේ ඔක්සිජන් යොදාගෙන ශක්තිය නිපදවලා අපි කරන ව්‍යායාමයකට. දැන් ඒවා ලොකු දේවල් නෙමෙයි. දැන් මාර්ග අහලා ඇතිනේ මේ එරොබික් කියලා. එරොබික් කියන්නේ ස්වායු ව්‍යායාම වලට. එතකොට ස්වායු ව්‍යායාම අපි උදාහරණ ටිකක් ගත්තොත් එහෙම මේ ලොකු දේවල් නෙමෙයි. හරිද? දැන් අපි කෙනෙක් ඇවිදිනවා. වේගෙන් කෙනෙක් ඇවිදිනවා. එහෙම නැත්නම් දුවනවා, පීනනවා, බයිසිකල් පදිනවා. එහෙම නැත්නම් ඩාන්ස් කරනවා. එහෙම නැත්නම් අපි කියමු ට්‍රෙඩ්මිල් වගේ දේවල් දැන් තියෙනවා. ගෙදරක තියෙනවා සමහර අය ට්‍රෙඩ්මිල් එකක යනවා. එහෙම නැත්නම් අපි අර එක තැන පදින බයිසිකල් වගේ දේවල්. එහෙම නැත්නම් අපි ස්කිපින් රෝප් එකක් කරගෙන මේ වගේ දේවල් අපිට ඕනම දෙයක් බැඩ්මින්ටන් වගේ දෙයක් මේ ඕනම දෙයක් ස්වායු ව්‍යායාමයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒතකොට ස්වායු ව්‍යායාමයක් දැන් ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නේ අපි මේකට කාය වර්ධන මධ්‍යස්ථානයකට යන්න ඕනද කියන එකයි. දැන් ගෙදරදී ඔක පටන් ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. විශේෂම දේ තමයි ඔයගොල්ලෝ මේක පටන් ගන්න එක. මේ කම්මැලිකම අයින් කරලා දාන්න. පටන් ගන්න එක දවසක් සතියක් මේක කරන්න මේ මම කියන දේවල්. දැන් ඕගොල්ලන්ගේ ගෙදර ඉන්නවා නම් ඇත්තටම කෙනෙක්ට පුළුවන් තමුන්ගේ වත්ත තියෙනවනේ ඕනම කෙනෙක්. වත්තේ පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්. පොඩ්ඩක් වටයක් ඇවිදින්න. මුලින් පටන් ගන්න ටික ටික ඊළඟට වෛද්‍යදමනේ ඔය අපි කතා බහ කරනකොට මේක දැම්ම ආරම්භ කරන්න කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ආරම්භ කරනකොට පැය දෙකක් තුනක්වත් කරන්න ඕනේ. ඔන්න ඕක තමයි හිතෙන්නේ තරංග. විශේෂයෙන්ම බොහෝ දෙනෙකුට හිතන ව්‍යායාම කරනවා නම් ටිකක් වෙලා හොඳට කරන්න ඕනේ කියලා. ආරම්භයේදී එහෙම නෑ නේද? ආරම්භයේදී එහෙම අවශ්‍ය නැහැ. ඇත්තටම අපි පොඩි වෙලාවක් කරා නම් ඇති ඕක විනාඩි 15. විනාඩි 15කින් පටන් ගන්න ඉස්සෙල්ලා. ඕක ටික ටික වැඩි කරන්න විනාඩි 5 සතියක් යනකොට මොකද වෙන්නේ? ඕක නවත්ත ගන්නත් බැහැ. ඉතින් අර මං ඉස්සෙල්ලා දැන් කතා කරා අපිට ගෙදරදී කරන්න පුළුවන් දේවල් ගැන. දැන් අපි හිතමු ස්කිපින් රෝප් එකක් කෙනෙක්
පාවිච්චි කරනවා. ගෙදරට වෙලා කාමරයට වෙලා කරන්න පුළුවන්. එතකොට අපි ඕනම කෙනෙක්ට දැන් රේඩියෝ එකක් තියෙනවා ගෙදර. එහෙම නැත්නම් අන්තර්ජාල පහසුකම් කියන සින්දුවක් දාගන්න පුළුවන්. සින්දුවක් දාගෙන ඔයාගේ කාමරේ දොර වහගත්තා හොඳට ඩාන්ස් කරනවා. විනෝදෙත් තියෙනවා. ව්‍යායාමෙත් ලැබෙනවා. එතකොට මේ වගේ දේවල් අපිට ගෙදරදී කරන්න පුළුවන්. ගෙදර කට්ටිය පොඩ්ඩක් ඉන්නවා නම් හවසට එකතු වෙලා බැඩ්මින්ටන් වගේ දෙයක් ඒ ක්‍රීඩාවක් කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අර අපි එළියට යන්න කියන සංකල්පය අවශ්‍යම නැහැ. අපිට ගොඩාක් දේවල් ගෙදරදී කරන්න පුළුවන්. ඉතින් දැන් ස්වාභාවික ව්‍යායාම ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපි කියලා දෙන්න ඕන දෙයක් තියෙනවා. මේක මේ මධ්‍යස්ථ ස්වාභාවික ව්‍යායාම කියලා කොටසක් තියෙනවා තරංග. ඊළඟට තීව්‍රතාවයේ අධික ව්‍යායාම කියලා කොටසක් තියෙනවා. ඒකට මොනවාද මේ මධ්‍යස්ථ ව්‍යායාම තීව්‍රතාවය අධික ව්‍යායාම කියන එක පොඩ්ඩක් බලමු. දැන් මොකද අපිට ඉදිරියේදී මේකට කියන්න මේක පොඩ්ඩක් කියලා දෙන්න වෙනවා. දැන් අපි ව්‍යායාම කරනවානේ. කරනකොට ඕනම කෙනෙක්ට හති වැටෙනවානේ. ඒකට ඒ හති වැටෙනකොට දැන් අපි සාමාන්‍යයෙන් ව්‍යායාම කරන යාළුවෙක් එක්ක පොඩ්ඩක් කතා කර කරනවා ඔක. නමුත් අපිට සින්දුවක් කියන්න කිව්වොත් මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට සින්දුව කියා ගන්න බෑ. දැන් සමහර එතකොට අපි ඒ වගේ ව්‍යායාම වලට කියන මධ්‍යස්ථ ස්වාභාවික ව්‍යායාමයක් කියලා. දැන් සමහර ව්‍යායාම තියෙන අපිට සින්දු නෙමෙයි අපිට කතා කරගන්නත් බෑ හති. ඒතකොට අපි ඒවට කියනවා තීව්‍රතාවය අධික. එහෙම නැත්නම් විගරස් එක්සර්සයිස් එකක් කියලා. ඒතකොට මේක අපි ටිකක් දැනගෙන සරල වශයෙන් තේරුම් ගන්න ඕනේ. දැන් අපි සාමාන්‍ය කෙනෙක්ට නිරෝගීව ඉන්න අපි කියනවා දවසකට අඩුම ගානේ මේ මධ්‍යස්ථ ව්‍යායාමයක්. දැන් අපි ඉස්සෙල්ලා කිව්ව ස්වාභාවික ව්‍යායාම මම කිව්වේ. මේ මධ්‍යස්ථ ව්‍යායාමයක් අඩුම ගානේ සතියකට විනාඩි 150ක්. එහෙම නැත්නම් ටිකක් තීව්‍රතාවයේ වැඩි ව්‍යායාමයක් විනාඩි 75ක් සතියකට. ඒ වගේ කරන්න කියලා. නමුත් දැන් අපි මෙතන තවත් දෙයක් තියෙනවනේ. දැන් අපි තරබාරු කට්ටිය ගැනත් කතා කරන්නේ. එතනදී දැන් ඔය කියන ව්‍යායාම ඔය කියන කාලේ කරලා හරියන්නේ නැහැ. ටිකක් ඊට වඩා පොඩ්ඩක් අපි වැඩි කරන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් සතියකට විනාඩි 300ක් විතර මධ්‍යස්ථ ස්වාභාවික ව්‍යායාමයක් කරොත් කෙනෙක්ට පුළුවන් අර මේ දේ තමුන්ගේ ශරීරයේ ඒ කියන්නේ දහනය කරලා ශක්තිය නිපදවලා මේ දේ අඩු කරගන්න. දැන් අපි ගොඩාක් මහත් වෙලා නෝකනේ අපිට කරගන්න ඕනේ දැන් මේ වෙනකොට නේද? ඉතින් ඒක කරගන්න පුළුවන්. හැබැයි අපි දැන් මේ විනාඩි 300ක් සතියට කරලා නවතින්නත් බෑ. විනාඩි 60ක් සිට විනාඩි 90ක් දක්වා අපි දවසකට පොඩ්ඩක් ওই දේවල් කරන්න ඕනේ. අපි දරුවෝ විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි දරුවන්ට හැමද කියන දෙයක් තමයි එදා ඉඳන් මේ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේත් කියන දෙයක් විනාඩි 60ක්වත් අඩුම ගන්න සෙල්ලම් කරන්න ඕනේ කියන එක. දැන් මම හිතන්නේ ඒක විශේෂයෙන්ම අපි දෙමව්පියන්ට කියන්න ඕන දෙයක් තමයි දැන් අද වෙනකොට දරුවන්ගේ අර තරබාරුකම කියන එක. එහෙම නැත්නම් ඒ අයගේ මේ අධිබර කියන දේ ගොඩක් ලංකාවේ වැඩි වෙන තත්ත්වයක් තියෙනවා. දැන් මේ වෙනකොට මම හිතන්නේ තත්ත්වය තවත් උග්‍ර වෙලා තියෙන ගැටලුවක් තියෙනවා අපිට. ඒකින්ද දරුවෝ විශේෂයෙන්ම දැන් අපි අධ්‍යාපනයේ දරුවන්ට දෙන්න ඕනේ. අපි උගත් පිරිසක් අපි අනාගතේ බිහි කරන්න ඕනේ. නමුත් ඒ විතරක්මදි. මොකද අපි බිහි කරොත් අනාගතයේ ලෙඩු ගොඩක් මොකද වෙන්නේ ලංකාවට? ඉතින් මේක ගැන අපි කිසිම කෙනෙක් කැමති නැහැ අපේ දරුවා දියවැඩියා රෝගියෙක් වෙනවට. එහෙම නැත්නම් හෘදයාබාධයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සමහර දරුවෝ අපි දැකලා තියෙනවා අවුරුදු 15 වගේ වෙනකොට තියයට දියවැඩියා වගේ රෝග හැදිලා තියෙනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ මේ ව්‍යායාම කියන දේ එහෙම නැත්නම් සෙල්ලම් කරන්න ඕන ඒ දරුවෙට ව්‍යායාම අමුතුවෙන් අවශ්‍ය නැහැ. ඒගොල්ලන් සෙල්ලම් කරොත් මේ හැමදේම ඒගොල්ලන්ට ඉතින්ම ලැබෙන දෙයක්. ඉතින් ඒ වගේම අර තරුණියොත් දැන් අපි පටන් ගත්තා නම් අනික් ඔය ව්‍යායාම මධ්‍යස්ථානට යනවා ටික ටික මම හිතන්නේ ආරම්භ වෙයි. ඒකට අපි නැවතත් අර අපේ යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. අපි ඉදිරි ව්‍යායාම ගැනත් මම අවශ්‍ය නම් කතා කරන්නත් පුළුවන්. ඔව්. දැන් ඔයිට කලින් දැන් ඔය පුංචි කාරණා කිහිපයක් කිව්වනේ පුංචි ළමයින්ට පවා දියවැඩියාව තියෙන තත්ත්වයන් මේ අධික තරබරුවත් එක්ක බලපාන කාරණා බොහොමයක් තියෙනවා කියලා. ඇත්තටම වෛද්‍යවරයෙක් විදිහට පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දුන්නොත් එහෙම මේ බෝ නොවන රෝගවලට ව්‍යායාම නොකිරීමේ තියෙන ආදීනව කොයි වගේද කියන එක. ඇත්තටම තරංගේ ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක් මම හිතන්නේ. මොකද දැන් අද ලෝකේ එහෙම නැත්නම් ලෝකෙ විතර නෙමෙයි දැන් ලංකාවේ හැමතැනම ගත්තොත් මේ බෝ නොවන රෝග කියන කොටස. එහෙම නැත්නම් අපි කියනවා ඒකට non communicable diseases NCDs කියලා. එතකොට මොනවද මේ non communicable නැත්නම් මේ බෝ නොවන රෝග කියන්නේ? දැන් මේ කොරෝනා කියන එක බෝ වෙන එකක්. දැන් අපි ඊට වඩා භයානක ඇත්තටම බෝ නොවන රෝග. දැන් කොරෝනා එක අපිට හැදෙනවා තමයි. ඒ වුණාට අපි ඒ කොරෝනා හින්දා අපි අනිත් දේවලුත් දැන් හදාගන්න යන්නේ. ඉතින් මේක අපි හිතන්නේ වහාම නවත්ත ගන්න ඕනේ. දැන් බෝ නොවන රෝග කිව්වොත් අපි ගත්තොත් එහෙම දියවැඩියා වගේ දේවල්. එහෙම නැත්නම් අධිරුධිර පීඩනය, හෘද රෝග, ඊළඟට ගියාම අපේ ශරීරයේ මේද වැඩි වෙලා අපි කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියන්නේ. ඒක. ඊළඟට ආතරයිටිස්. හන්දිය අමාරු ගොඩක් අය දැන් අද ඇවිල්ලා කියනවානේ මේ අපේ අතන රිදෙනවා මෙතන රිදෙනවා අය වගේ කියලා. ඒ වගේම ලංකාවේ බහුලව දැන් තියෙන දෙයක් තමයි මේ ඉන්දියන වැඩි වෙන පිළිකා කියන කොටස. ඒකත් එහෙම. ඊළඟට මානසික ආතතිය කියන දේවල්. තම වෙන පිළිකා වලට ව්‍යායාම වල කොහොමද අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද මම කියන්නම් දැන්
අපි ව්‍යායාම කරද්දී දැන් හොයාගෙන තියෙන දෙයක් තමයි අපි දැන් මේ කාන්තාවන් විශේෂයෙන්ම මේක වැදගත් වෙනවා පියවරු පිළිකා කියන කොටස. පියවරු පිළිකා අඩු කිරීමේ ඊටාම මේ හැකියාවක් තියෙනවා කියන එක මේ ව්‍යායාම වලට. සහ මහාන්ත්‍ර පිළිකා කියන කොටස. මහාන්ත්‍ර පිළිකා අඩු කරන්න පුළුවන් විශේෂ හැකියාවක් දැන් තියෙනවා කියන එක ව්‍යායාම වලට පුළුවන් කියලා. ඉතින් ඒ පිළිකා ඇත්තටම අපි ගත්තොත් පියවරු පිළිකා කියන එක ලංකාවේ නෙමෙයි ලෝකෙම බහුල දෙයක්. ඉතින් ව්‍යායාම පොඩ්ඩක් කරොත් අපි හිතන්නේ ඕගලන්ට මේකෙන් මිදෙන්න පුළුවන් කියන එකයි. අපි අනිත් දේවලුත් ඒ වගේම තමයි. දැන් අපි ගත්තොත් එහෙම උදිර පීඩනය අදිරුදිර පීඩනයේ තියෙන පිරිස ඉන්නවනේ. ඒකට අදිරුදිර පීඩනයේ තියෙන කෙනෙක් දැන් කලින් අපි ව්‍යායාම කරලා තියෙනවා නම් අත් වශයෙන්ම මේ පුද්ගලයාගේ රුධිර පීඩනය අඩු වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම දියවැඩියාව රෝගියෙක්. දැන් දියවැඩියාව රෝගියෙක ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඉන්සියුලින් අඩුකම. එහෙම නැත්නම් ඉන්සියුලින් වල ප්‍රතිචාර දක්වන්න නැතිකම. දැන් අපි ව්‍යායාම කරොත් දැන් අපේ මාංශ පේශි හොඳට වැඩ කරනවානේ මේ මාර්ග. එතකොට දැන් අපිට අර ඒ ඉන්සියුලින් වලින් තොරව අපේ ග්ලූකෝස් අපේ මාංශ පේශි වලට ඇතුල් කරගන්න පුළුවන්. මේක නිසා යාගේ සීනි ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඒ වගේම අපි හෘදයාබාධ ගත්තොත් එහෙම දැන් අපි ඕනම කෙනෙක් දන්නවා දැන් අපි ඔය කැලි කසල එකතු වෙලා තියෙන කානුවක් ගැන කතා කරනකො. එතනදී හොඳ වතුර පාරක් ගියොත් මොකද වෙන්නේ? ඒ අර ටික හොඳට හොදන් යනවනේ. හිමින් ගියොත් මොකද වෙන්නේ? ඔක හරියට වෙන්නේ නැහැ. ඉතින් අපි ව්‍යායාම කරොත් අපේ ශරීරයේ දැන් හෘද වස්තු හොඳින් වේගෙන් ගැහෙනවා. ඊළඟට අපේ ශ්වසනය මොකද වෙන්නේ? ඉක්මනට අයියෙන් මේක උස්ම ගන්නවා අපි. එතකොට දැන් අපේ හෘදය හොඳට වැඩ කරන්න ගත්තාම හෘදය දැන් අපේ මාංශ පේශි වලට රුධිරය සපයන්න ඕන ඔක්සිජන් සපයන්න මේ ඔක්කොම හෘදයෙන් කරන්නේ. දැන් ඕක කාලයත් එක්ක යනකොට හෘදය ශක්තිමත් වෙනවා. ඒ වගේම අර වැඳිලා තියෙන කොලෙස්ටරෝල් කැලි වලට මොකද වෙන්නේ? අර මං ඉස්සෙල්ලා කිව්වේ අර කසල ගැන. ඒ වගේම අර ටිකත් අර වේගෙන් යන රුධිර ප්‍රවාහයට ඇවිල්ලා ඒවා ගහගෙන යනවා. ඒවන් අයින් වෙනවා. ඒකට ගොඩාක් වෙලාවට කෙනෙක්ට අර හෘදේ ශක්තිමත් වීමත් අර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉවත් වීමත් නිසා කෙනෙක්ගේ ඒ හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයත් අඩු වෙන්න පුළුවන්. අපි තව සැලකුවොත් එහෙම දැන් ආතරයිටිස් වගේ දෙයක්. කියන්නේ අපි හන්දි රිදෙන එක ගොඩාක් වෙලාවට අපි මේ දැන් අපි වයස්ගත වෙනකොට කියන දෙයක් නේද අපේ ගෙවල් වල අම්මලා ඉන්නවා යාළුවන්ගේ අම්මලා තාත්තලා ඉන්න ඉතින් මෙයාට මේ හන්දි ප්‍රශ්න තියෙනවා ගොඩක් අයට. දැන් අර මම රෙසිස්ටන්ට් ට්‍රේනින් කියන එක ගැන පොඩ්ඩක් විස්තර කරන්නම් පසුව. ඉතින් මේ ආතරයිටිස් කියන කොටස ඇත්තට මේකනේ මේ හන්දි අමාරු. අපේ මාංශ පේශි වල ශක්තිමත්භාවය, හන්දි වල ශක්තිමත්භාවය මේවා ව්‍යායාම කිරීමෙන් අපිට ඇති කරගන්න පුළුවන්. එතකොට මේ කියන ආතරයිටිස් නැත්නම් හන්දි රෝග කියන එක ගොඩාක් අපිට අඩු කරගන්න පුළුවන් නේද? ඒ කියන්නේ එවැනි රෝගී තත්ත්වයක් තියෙන කෙනෙකුටත් කරන්න පුළුවන් ව්‍යායාම තියෙනවනේ. පුළුවන් ව්‍යායාම අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් අපි හන්දි අමාරු තියෙන කෙනෙක්ට ඇත්තටම අර රෙසිස්ටන්ට් ට්‍රේනින් කියන කොටස විශේෂයෙන් වැදගත් වෙනවා. මම ඒ ගැන මම හිතන්නේ මෙතන අඳුනලා දෙන්න ඕනේ. රෙසිස්ටන්ට් ට්‍රේනින් කියලා කියන්නේ අපි යම්කිසි බරකට එහෙම නැත්නම් ප්‍රතිරෝධයකට විරුද්ධව අපේ මාංශ පේශි චලනය කරන එකට. දැන් අපි දැකලා තියෙනවනේ දැන් තරංග ජිම් වල ගිහිල්ලා අපි උස්සන්නේ වේට්ස් කරනවා කියලා කරන්නේ. ඉතින් ඕකෙදී ඒ කියන්නේ බරක් තියෙන වීල්ස් ඒවා දාලා අපිට කෙනෙක්ට ව්‍යායාම කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අද ඇවිල්ලා තියෙන රෙසිස්ටන්ට් බෑන්ඩ් කියලා කොටසක් බෑන්ඩ් එකක්. එතකොට ඒක අර ඇදෙන පටියක් වගේ දෙයක්. ඒකත් කුඩි ගානක් වෙන්නේ ඕනම කෙනෙක්ට මිලදී ගන්න පුළුවන්. ඒක අරගෙන තමුන්ගේ ව්‍යායාම ටික කරන්න පුළුවන් පහසුවෙන්. එහෙම නැත්නම් තව තියෙනවා මේ කේබල් වලින් කරන දේවල්. දැන් ඔය මුකුත්ම නැහැ කියමුකෝ අපිට. එන අපේ ශරීර බර යොදාගෙන කරන ව්‍යායාම ගොඩාක් තියෙනවා. මේවත් ඔක්කොම රෙසිස්ටන්ට් ට්‍රේනින්. දැන් අපි දන්නවනේ පුෂ් අප්ස් කියලා දෙයක්. අර අපි ඩිප්ස් ගහනවා කියලා සාමාන්‍යයෙන් කරන්නේ තරුණයෝ. ඉතින් ඒ දේවල් කරන්න පුළුවන්. ඊළඟට දැන් අපිට මේ වගේ දේවල් කරලා අපේ ශරීරයේ මාංශ පේශි සහ හන්දි විශේෂයෙන්ම ශක්තිමත් කරගන්න පුළුවන්. දැන් අපි ආතරයිටිස් වගේ තියෙන කෙනෙක් අපි ගත්තොත් එහෙම නැත්නම් හන්දි අමාරු තියෙන කෙනෙක් විශේෂයෙන් මේ කකුල් වල දනිස් වල ආබාධ තියෙන කෙනෙක් දැන් තරංග යහුවා වගේ. එතකොට ඒ අයට අපි කියන මේ කකුලේ මාංශ පේශි ශක්තිමත් කරන්න කියලා. මේ මාංශ පේශි ශක්තිමත් කරොත් මොකද වෙන්නේ? ඇත්තට මේ පුද්ගලයාගේ බර දරාගෙන ඉන්නේ මාංශ පේශිය. නැත්තම් අපේ බර දරාගෙන ගොඩාක් වෙලාවට අපේ හන්දියට සපෝට් එකක් විදිහට අපේ මාංශ පේශි ශක්තිමත් වෙලා අර ඒ පුද්ගලයාට ඒ දෙන මේක සපෝට් එකකින්ද අර හන්දියට තියෙන තෙරපුම අඩු වෙනවා. ඒක නිසා මේ ආතරයිටිස් කියන රෝග විශේෂයෙන්ම අඩු කරගන්න අපිට මේ ව්‍යායාම යොදා ගන්න පුළුවන්. දැන් වෛද්‍යතුමනි තවත් කතා කළ යුතු දෙයක් තමයි දැන් බොහෝ දෙනා හිතනවා ටිකක් වයසට ගියාම තමයි මේ ව්‍යායාම කළ යුත්තේ කියලා. හැබැයි අපි කියනවා තරුණ කාලේ ඉඳන්ම ව්‍යායාම කරන්න ඕනේ. නැත්නම් ඊටත් වඩා පුංචි කාලේ ඉඳන්ම පුළුවන් නම් ව්‍යායාම වලට යොමු කරන්න. බොහෝ වෙලාවට අපි දකින්නේ මේ ජොගින් ට්‍රැක් වල නැත්නම් ව්‍යායාම කරන්න තියෙන ස්ථානයන් වලදී ටිකක් වයසක අතරේදී තරුණ පිරිසත් බොහොම ක්‍රියාශීලීව දුවනවා දකින්නවා සහ ව්‍යායාම කරනවා දකින්න. කොහොමද වර්තමාන රටේ ප්‍රවණතාවය? ඇත්තටම මහරගා ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අද වෙනකොට
ලංකාවේ හොඳ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සර ගත්ත තරුණ තරුණියොත් එක්ක බැලුවොත් දැන් අද තරුණ තරුණියෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ තමුන්ගේ ශරීරය ලස්සනට තියාගන්න හරි ආසයි. ප්‍රියමනාප පෙරුමක් ඇති කරගන්න හරි ආසයි. ඉතින් ඒකින්ද තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේ ජිම් වලට ගිහිල්ලා එහෙම නැත්නම් ජොගින් ට්‍රැක් වලට ගිහිල්ලා ඒගොල්ලන් ව්‍යායාම කරන්න පටන් ගත්තේ. ඉතින් දැන් අද වෙනකොට අර වැඩිහිටි කට්ටිය විතරක් නෙමෙයි. දැන් අපි හිතනවා වැඩිහිටියොත් වුණාම තමයි අපි මේ ඔක්කොම ව්‍යායාම කරන්න ඕනේ. මොකද අපිට ඒ කාලේ වෙනකොට තමයි මේ ඔක්කොම ලෙඩ රෝග හැදෙන්නේ කියලා. නමුත් දැන් අපේ තරුණ තරුණියෝ ඒගොල්ලන්ගේ ශරීරය ලස්සනට තියාගන්න ගොඩක් කැමතිනේ මේ වෙනකොට. ඉතින් ඒක එක දෙයක් විතරයි. නමුත් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය අපි සැලකුවොත් එහෙම දැන් ශරීරය ලස්සන වෙනවා තමයි. නමුත් ඊට එහා ගිය ප්‍රතිලාභ අර මං කිව්වේ ඉස්සෙල්ලා තරංග මගෙන් අහුවේ බෝනවන රෝග කියන කොටස. ඒ දේවලුත් ගොඩාක් අඩු කරගන්න අද වෙනකොට තරුණ තරුණියන්ට හැකි වෙලා තියෙනවා. මං හිතන්නේ ඔය යන ප්‍රවණතාවය මං හිතන්නේ ඉතාම හොඳ ප්‍රවණතාවයක් ශ්‍රී ලංකාව තුළ. ඒ අයට මේ මං හිතන්නේ දැන් ඉදිරියේ එන වැඩිහිටි පරම්පරාව මට හිතෙනවා මේ විදිහට ගියොත් එහෙම හොඳයි කියන එක මේ අපේ ලෙඩ රෝග ගොඩක් අඩුවේ හොඳ පරපුරක් ඉදිරියේදී දැක ගන්න පුළුවන් කියලා ඒක. නිරෝගී සුවයයි වටිනම සුවය. ඒ සුවය ලබා ගන්න ක්‍රීඩාව ව්‍යායාම හරි වටිනවා. ඔයතුම දැන් මේ පහුගිය දවසක මට මුණ ගැහුණා මේ මගේ බොහොම හිතවත් ප්‍රධාන විධායක නිලධාරී මහත්මයෙක් අවුරුදු 60කට කිට්ටුයි. දැන් අවුරුදු 15ක විතර ඉඳලා මාර්ග මේ සයිකල් පදිනවා, බයිසිකල් පදිනවා. ඒ කාල සීමාවේ මේ වෙනකම් වෛද්‍යවරයෙක් මුණ ගැහුන්නේ නැහැ කියලා කියනවා. වෛද්‍යවරයෙක් විතර දෙන්න තියෙන පණිවිඩය කොයි වගේද? අනිවාර්යයෙන්ම ඔක තමයි වෙන්නත් ඕන තරම්. කියන්නේ අපි මේ ව්‍යායාම කියන දේ අපේ ජීවිතේ කොටසක් කරගත යුතුයි. අපි ජීවිතේ කොටසක් කරගන්න ව්‍යායාම කියන දේ අපි එක දවසක් දෙකක් කරලා මේක නවත්තන්න බෑ. අපි හැමදාම මේ දේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලා කිව්වනේ ව්‍යායාම කියන දේ අපිට ගෙදරදී කරන්න පුළුවන්. දැන් අර තරංගගේ යාළුවටත් ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් එකක් මම මෙතනදී කියන්න ඕනේ කෙනෙක් ව්‍යායාම කරනකොට අපි දැකලා තියෙනවා මේ පුද්ගලයාගේ දැන් අර මානසික පීඩනය කියන දේ හරි අඩුයි. එතකොට ඒකට හේතුව තමයි දැන් අපි ව්‍යායාම කරනකොට කෙනෙක්ගේ ශරීරයට නිකුත් වෙන මේ එන්ඩෝෆින් කියලා කොට රසායනිකය. ඒකට ඒකේ එන්ඩෝෆින් කියන මේ රසායනිකයෙන් කරන්න කෙනෙක්ගේ මානසික තෘප්තිය කියන දේ වැඩි කරනවා. නැත්නම් සතුට වැඩි කරනවා. ඒකනේ දැන් අපි දැකලා තියෙනවනේ කෙනෙක් ව්‍යායාම කරන්න පටන් ගත්තොත් එහෙම දැන් ડોක්ටර් අපිට මේක නවත්ත ගන්න බෑ කියලා කියනවා. මම මේකට ඇබ්බැහි වෙලා මට කරන්න වෙනවමයි කියලා. දැන් අපි වෙනත් ඇබ්බැහි වීම එක බැලුවොත් ව්‍යායාම කරන එක ඇබ්බැහි වීම කොච්චර හොඳද කියලා අපි බලමුකෝ. ඒකින්ද එයාට ඒ ඇබ්බැහිවීම හොඳ ඇබ්බැහිවීම සම වෙන්න. ඔව්. හරි අපි සජීවීව යලිත් තවක් ඔබ මුණ ගැහෙන වෙලාව දැන් ඔය කතා බහ කරගෙන ආපු දේවල් එක්ක ඔබතුමාට දැන් මේ ව්‍යායාම ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් ඒ වගේම තරුණ වැඩිහිටි ළමා හැමදෙනාටම උපදෙස් දෙන කෙනෙක් විදිහට අපිට තවත් කතා කරන්න ඕනම තැන් මොනවද තියෙන්නේ මේ ව්‍යායාම වෙලාව? හොඳයි දැන් අපි ඉස්සෙල්ලා කතා කරානේ ස්වාව්‍යායාම ගැන තරංග. එතකොට දැන් අපි ගොඩාක්ම කතා කර යුතු දෙයක් එම්ද අපි ඉස්සෙල්ලා කතා කරා රෙසිස්ටන්ට් ට්‍රේනින් එහෙම නැත්නම් අපේ ශරීරයේ මාංශ පේශි ලස්සන කරලා අපි ප්‍රියමනාප සිරුරක් හදාගන්න කොහොමද අපි මොකද්ද කරන්න ඕනේ කියන එක. දැන් තරුණයෝ ගොඩ දෙනෙක් මේකට දැන් නැඹුරු වෙලා තියෙනවා. ඇත්තට මේ හොඳ ප්‍රවණතාවයක් නේ. එතකොට දැන් මොකද්ද රෙසිස්ටන්ට් ට්‍රේනින්? ඒ කියන්නේ අපි මාංශ පේශි යම්කිසි ප්‍රතිරෝධයකට විරුද්ධව අපි චලනය කරලා ඒක අපි ලස්සනට ලොකු කරලා වැඩ කරලා හදාගන්න එකට තමයි සරලව අපි කියන්නේ රෙසිස්ටන්ට් ට්‍රේනින් කියලා. එතකොට දැන් අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට බර දාලා කරන ව්‍යායාම කරන්න පුළුවන් කේබල් වලින් රෙසිස්ටන්ට් බෑන්ඩ් වලින් එහෙම නැත්නම් අපේ ශරීර බර යොදාගෙන අපි කැලිස්තනික් කියලා කියනවා ඒවට. ඒ යොදාගෙන අපිට මේක කරන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙක් ඔය රෙසිස්ටන්ට් ට්‍රේනින් පටන් ගන්නවා. එතකොට අපි ඒගොල්ලන් නිර්දේශ කරන යම්කිසි සීමාවක් තියෙනවා. මේක කරන්න ඕනේ මෙන්න මේ විදිහට කියලා. ඒක තමයි අපි ඕනම කෙනෙක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා නම් අඩුම ගානේ සතියට දවස් 2-3ක් මේ රෙසිස්ටන්ට් ට්‍රේනින් කරන්න ඕනේ. දැන් එතනදී අපි කතා කරන වචන දෙකක් තියෙනවා. මම අර ඉස්සෙල්ලා ස්වාව්‍යායාම වල කිව්වා වගේ දැන් මෙතනත් වචන දෙකක් තියෙනවා. ඒ තමයි රෙප්ස් කියන එකයි සෙට්ස් කියන එකයි. මොකද මේ රෙප්ස් කියන්නේ? දැන් අපි හිතමු මම අත මේ වගේ දැන් චලනය කරනවා. මේ වගේ මොකක් හරි බරක් අපි අරගෙන චලනය කරනවා. දැන් ගෙදරදී ඕන වතුර බෝතලයක් එහෙම නැත්නම් වැලි පිරෝපු බෝතලයක් අපිට ගන්න පුළුවන්. අරගෙන අපි චලනය කරනවා. දැන් මේක අපි 7-8 වතාවක් චලනය කරා කියන්නේ. අපි ඒවට කියනවා රෙප්ස් එහෙම නැත්නම් රෙපටිෂන් කියලා. ඊට පස්සේ දැන් මේ රෙපටිෂන් වගේ ඒවා අපි තව 4 වතාවක් විතර කරනවා. එතකොට ඒවට අපි කියනවා මේ රෙපටිෂන්ස් වල සෙට්ස් කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් කෙනෙක්ට කියනවා අඩුම ගානේ සතියේ දවස් 2-3ක් රෙපටිෂන්ස් 8 සිට 12ක් දක්වා රෙප්ස්. සෙට්ස් 2 සිට 4ක්. අඩුම ගානේ කරන්න ඕනේ කියලා. දැන් කෙනෙක් බලනවා ඇති දැන් හරි ඒවත් අපි කරන්න පුළුවන්. අපි මොකද්ද උස්සන්න ඕන බර මොකද්ද අපි දන්නේ නැහැ කොච්චර උස්සන්න මේක ගොඩක් අය අහන දෙයක් නේද අපි. අපිට ප්‍රශ්නයක් වේද වැඩි බරක් ඉස්සුවොත් එහෙම ප්‍රශ්න අහනවා. දැන් ගොඩ දෙනෙක් අහනවනේ ඔක.
වැඩි බරක් උස්සන්න ගිහිල්ලා ලොකු ප්‍රශ්න ඇති කරගත්ත වෙලාවලුත් තියෙනවා. කොන්දේ අමාරු විශේෂයෙන්ම. අනිවාර්යයෙන්ම. ඉතින් අපි මෙතනදී කියනවා මේ one repetition max කියලා පොඩි සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ අපිට කෙනෙක්ට උස්සන්න පුළුවන් උපරිම බර ප්‍රමාණය. ඒක තියරි එකක්. ඉතින් අපි හිතමු කිලෝ 10ක් තමයි යාට උස්සන්න පුළුවන්. ඊට පස්සේ යාට ඒක බර උස්සන්න බෑ නැවත වතාවක්. අපි ඒ බරෙන් 160ක් 70ක් තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ යාගේ මූලික බර උස්සනවා නම්. ඒ කියන්නේ අපි හිතමු කිලෝ 10ක් උස්සන්න පුළුවන් කියලා කෙනෙක්ට. තරංගට පුළුවන් කිලෝ 10ක් උස්සන්න. එතකොට ඔයා මුලින් පටන් ගන්න ඕන කිලෝ 6ත් 7ත් අතර ප්‍රමාණයක්. ඒකට මේක තමයි කරන්න ඕනේ. දැන් අපි එතනින් නැවතිලා හරියන්නේ මේක අපි දිගට කරගෙන යන්න ඕනේ. අපි එකම බර හැමදාම උස්සන්නෙත් නෑ. අපි ටික ටික ඒක කාලයත් එක්ක වැඩි කරනවා. ඒ ව්‍යායාම වැඩි කරනවා කරලා අපි රෙසිස්ටන්ට් ට්‍රේනින් කියන කොටස අපේ ශරීරයට හරියට මෙයා කරගෙන කෝච් කෙනෙක් විශේෂයෙන් කවුරු හරි දන්න කෙනෙක්ගෙන් මේක අහගන්නේ හොඳයි. මොකද නැත්තම් ගොඩක් වෙලාට අපි ගාවට ඇවිල්ලා තියෙනවා මේ කොන්දේ අමාරු හැදිලා නැත්තම් මාංශ පේශි වල යම් ප්‍රශ්න ඇති වෙලා. ඉතින් ඒක නිසා හොඳ පුහුණු කරුවෙක් එක්ක මේක කරනවා වඩාත් හොඳයි. නමුත් ගෙදරදිත් කෙනෙක්ට කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එම අන්තර්ජාලයේ හොඳ අපි කතා කරොත් එimhe දැන් අර ඇමරිකන් හાર્ට් ඇසෝසියේෂන් එක වගේ ගත්තොත් ඒ අයගේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් වැඩසටහන්. ඉතින් ඒවා කෙනෙක්ට ෆලෝ අප් කරන්න පුළුවන්. ඉතින් එහෙම කරලා නිවසේදීම ඒගොල්ලන්ටත් මේ දේවල් කරගන්න පුළුවන්. දැන් වෛද්‍යතුමනි මේ කාරණාව වගේම කතා කළ යුතුයි. දැන් අපි ව්‍යායාම කරනවා නේකට. ඒ අතරේ බොහෝ දෙනෙක් හිතනවා දැන් මම ව්‍යායාම ගොඩක් කරනවා. ඕන දෙයක් කන්න පුළුවන් නේද මට කියලා හිතනවා. ඔන්න ගොඩාක් හොඳට කාලා ව්‍යායාම කරනවා. ඊට පස්සේ ව්‍යායාම කරලා ඇවිල්ලා තව හොඳට කනවා. කොහොමද මේක පාලනය කරන්නේ? ඇත්තටම කතා කරන්න ඕන දෙයක් නේ. අපි ව්‍යායාම කරපු පළියට අපි කෙට්ටු වෙනවා කියලා හිතනවා ගොඩ දෙනෙක්. ඉතින් ඒක ඇත්තටම මේ වෙන්නේ නැති දෙයක්. මොකද මම ඒකට උදාහරණයක් කියන්නම්. අපි මාර්ග චොක්ලට් කේක් කෑල්ලක් කනවා. චොක්ලට් කේක් කෑල්ලක සාමාන්‍ය කැලරි තියෙනවා 350ක් විතර. මේ කැලරි 350 අපි බර්න් කරනවා නම් මේ පඩිපෙල් නැගලා අපි 10000ක්වත් නගින්න ඕන. පඩිපෙල් 10000ක්වත් නගිනවා. ඉතින් මේක කරන්න පුළුවන් දෙයක්. ඒකින්ද කෑම පාලනය කියන එක අතිශයින්ම වැදගත්. දැන් අද වෙනකොට අපි දැන් ව්‍යායාමත් එක්ක කෑම පාලනය දෙකම එකතු වුණොත් තමයි මේක ඇත්තටම හරියන්නේ. දැන් අපි කෑම පාලනය විතරක් කරලා ව්‍යායාම නොකර හිටියොත් ඒකත් හරියන්නේ නැහැ. ව්‍යායාම නොකර කෑම පාලනය කරලත් හරියන්නේ නැහැ. අපි ඒකින්ද මේ දෙකම එකට යොදාගත යුතුයි. අපි ඇත්තටම දැන් මේ වෙනකොට මම අර ඉස්සෙල්ලා කිව්වනේ අපේ ගෘහණිය එක එක අත්දැක බැලීම් කරා කියලා. එතකොට ඒ හදපු කෑම જાති අපි චුට්ටක් දැන් අඩු කරන්න ඕනේ. අපේ කෑම පිඟාන චුට්ටක් අපි වෙනස් කරගන්න ඕනේ මේ වෙනකොට. ඉතින් අපි කියමු අපි පුරුදෙලා ඉන්නවනේ කඩේකට ගියත් අපි කොත්තු වගේ දේවල් ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම නැත්නම් පරාට රොටි ශනික කෑම කෙටි ආහාර ඒවත් අපි ගන්නවනේ. දැන් අපි මේ දේවල් වලින් ගොඩක් ඈත් වෙන්න ඕනේ මේ වෙනකොට. මොකද ඉස්සරහා අවදානම් කාලයක් නෙන්නේ. ඒක නිසා දැන් අපි විශේෂයෙන්ම අපේ කෑම පිඟානේ අපි ඔය කියන ඒවට අපි කියන කාබෝහයිඩ්‍රේට් කියලා. පිටි ආහාර කියන එක සරලව කියනවා නම් එතනදී අපි සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් කියන කොටස ගැන කතා කරනවා. මේක ලොකු දෙයක් නෙමෙයි. මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් කියන්නේ අපි ගත්තොත් එimhe ඇට වර්ග. කවුපි, කඩල, මුං ඇට, එහෙම නැත්නම් රතු හාල් වගේ දේවල්, පළතුරු, එළවලු වගේ දේවල් අපේ ආහාර පිඟානට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ දේවල් එකතු කරලා අනික් එක තමයි දැන් විශේෂයෙන් අපිට වාසියක් තියෙනවා මේ සරල මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වල. මොකද කෙනෙක්ගේ අර රුධිර ග්ලූකෝස් ප්‍රමාණය මේක වැඩි කරන්නේ සාමාන්‍යයෙන් ඒක ක්‍රමයෙන්. ඒකින්ද අර එකපාරට අපි වැඩි ආරෝග්‍යයට උනත් අර ඒ පුද්ගලයාගේ සීනි ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. ඒ වගේම දැන් අපි කියනවා මේ දේ දැන් ගොඩක් අය අහන දෙයක් තමයි මේ අපි තෙල් කන්න හොඳ නැද්ද කියලා. තෙල් කන්න හොඳ නැහැ, හොඳ නැති තෙල්. ඒකයි. හොඳ නැති තෙල් කියන්නේ මොනවාද? ඒ අපි ගොඩාක් ගැඹුරු තෙලේ බැදලා කන දේවල් තියෙනවානේ. එහෙම නැත්නම් අපි අවන්නන් වලට ගිහිල්ලා ගන්න ආහාර එක එක දේවල් තියෙනවා. දැන් ඒක වතාවක් පාවිච්චි කරපු තෙල්. මේ දේවල් ඇත්තටම සංතෘප්ත මේදේ කියන කොටස තමයි අන්තර්ගත වෙන්නේ. දැන් සංතෘප්ත මේදේ අපි ගත්තොත් එහෙම කෙනෙක්ට හෘදයාබාධ වගේ දේවල්. එහෙම නැත්නම් ස්ථූලතාවය කියන දේ අධිකව ඇති වෙන්න හේතුවක්. දැන් අපි අපේ කෑම වේලට අපි එකතු කරගන්න ඕන හොඳ මේදේ. දැන් කෙනෙක් බලන්නේ නැති මොකද්ද මේ හොඳ මේදේ කියන්නේ කියලා නේද? හොඳ මේදේ කියන්නේ ඇත්තටම අපි ඒකට කියන අසන්තෘප්ත මේදේ කියලා. හොඳ මේදේ කිව්වහම නොයෙකුත් දේවල්. දැන් අපි ඔමෙගා 3 කියන දේ අහලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ටීවී වලින්. අපිට ඒක ගන්න පුළුවන් මේ සැමන් ටූනා වගේ දේවල් වලින්. ඊළඟට තව අසන්තෘප්ත මේදේ අපිට එක්කව කරගන්න පුළුවන් හොඳ දෙයක් තමයි මේ රට කජු. ඊළඟට අලිගැට peer තල කොට්ටන් වගේ දේවල් මේ ශ්‍රී ලංකාවේ අපිට හොයාගන්න පුළුවන් දේවල්. ඊළඟට ඔලිව් ඔයිල්, කැනෝලා ඔයිල් මේ වගේ දේවල් අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් කෙනෙක් හිතනවා නම් අපි තෙල් කන්න හොඳ නැහැ කියලා. නමුත් මේ හොඳ තෙල් අපි එකතු කරගන්න යුතුමයි. සාමාන්‍යයෙන් පොල් තෙල් වල තත්ත්වය මොකක්ද? මේ ගැන ටිකක් විවිධාත්මක කතා බහක් තියෙන්නේ. පොල් තෙල් වල මෙහෙමයි. දැන් අපි පොල් තෙල් වල
සාමාන්‍යයෙන් අර medium chain fatty acid කියන ඒ කොටස අන්තර්ගතයි. එතකොට අපි ඒක කියනවා සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ප්‍රමාණයක් ගත්තට කමක් නැහැ කියලා. නමුත් අපි පොල් තෙල් කියන එක අපි දිනදා ඉස්සර ඉඳන්ම භාවිත කරපු දෙයක්. ඉතින් ඒක අපි සම්පූර්ණයෙන් බැහැර කළ යුතු නැහැ. නමුත් ඒක අපි අධිකව ගන්න එක තමයි හොඳ නැත්තේ. යම් ප්‍රමාණයක් අනුව අපිට ප්‍රමාණයට අපි දාලා ඒක අපේ ඉවුම් පියුම් කටයුතු කරගත්තාට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔව් ඒත් එක වෛද්‍යතුමනි තවත් කතා කළ යුතු දෙයක් තමයි තරංග මම හිතන්නේ වතුර පානය කිරීම අත්‍යවශ්‍යයි නේද? ව්‍යායාම අනිවාර්යයෙන්ම අපි වතුර පානය කිරීම අත්‍යවශ්‍යයි. කොපමණ ප්‍රමාණයක් කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන කෙනෙක් දෛනික අපි දැන් මේක කියනවා අනිවාර්යයෙන්ම ලීටර් 6ක් බොන්න ඕනේ. තවත් කට්ටිය කියනවා 3ක් 4ක් බොන්න පුළුවන් නම් හොඳයි කියලා. වැඩිපුර කියනවා ගොඩක් අය 6ක් බොන්න තියෙනවා හොඳයි කියලා. ඕ නෑ ඒක ගැටලුවක් නෑ. ඒ කියන්නේ දැන් තමුන් හිතනවා දැන් අනික් එක තමයි මේක. දැන් විශේෂයෙන් කෙනෙක් තිබහ එනකොට වතුර බොන්න ඕනේද කියලා. අන්න ওই ප්‍රශ්නේ අහන දෙයක්. අපි ඇත්තටම තිබහ එනකොට වතුර බොන එක අපි කතා කරොත් විශේෂයෙන් ව්‍යායාම කරන ගැන කට්ටිය ගැන අපි කතා කරනවානේ මෙතනදී. ඒතකොට අපි තිබහ එනකන් ඉඳලා වතුර බොන්න ගත්තොත් එහෙම ඇත්තටම අපි යම් කිසි ප්‍රමාණයකට අපේ ඇඟේ වතුර ඉවත් වෙලා තියෙනවා. එතකොට දැනෙනවා කියන්නේ ප්‍රශ්නයක්. දැනෙනවා කියන්නේ අපි ඒ වෙද්දිම විජලනය වෙලා තියෙනවා අපේ ශරීරයෙන් වතුර අයින් වෙලා තියෙනවා. ඒකින්ද අපි තිබහ එනකන් ඉන්න හොඳ නැහැ. අපේ නිතරම අපි ව්‍යායාම කරන කෙනෙක් නම් විශේෂයෙන් අපි අඩුම ගානේ ව්‍යායාම කරන අතරතුර විනාඩි 20කට පාරක්වත් මිලිලීටර් 200ක් 250ක් එම ගාන අපි ජලය පානය කරන්න ඕනේ. ඒ අතරම ඒ වගේම සාමාන්‍ය අපේ හොඳ ශරීර ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න අපේ ජලය අපි නිතරම පානය කරන්න ඕනේ. හොඳින් පානය කරන්න ඕනේ. මොකද ජලය කියන දේ අපි ගොඩාක් අය දැන් ජලය පානය නොකර සිටීම නිසාම වෙනත් රෝගාබාධ ඇති වෙලා තියෙනවා. දැන් අද වෙනකොට දැන් මුත්‍රාගල් කියන දේවල් ඉතින් මේ දේවල් ඇති වෙලා තියෙන්නේ ඇත්තටම අපේ මේ ජලය පානය කිරීම අපි අඩුකම නිසා. ඉතින් හොඳ ජලය අපි පානය කිරීම ඉතාම වැදගත්. ඒ වගේම තව දෙයක් මට මතක් කරන්න ඕනේ මේ හොඳ නිින්දක් කියන එක. හොඳ නිින්දක් සාමාන්‍ය පැය කීයක්ද? සාමාන්‍යයෙන් අපි කියනවා සාමාන්‍යයෙන් පැය 7ක්වත් කෙනෙක් නිින්දා ගන්න ඕනේ. දැන් ඕක අපේ වෙලා තියෙනවද අද වෙනකොට ලංකාවේ? පොඩ දෙනෙක් නිින්ද කියන දේ ඇත්තටම ඒ අයට අඩුයි. දැන් මේ ජීවන රටාවත් එක්ක අඩුයි. දැන් ළමයින්ට උනත් එහෙම නෙමෙයි. අපි මම අත්දැකීමෙන්ම දැකලා තියෙන දෙයක් තමයි සමහර ළමයි මේ ඔන්ලයින් ක්ලාසස් ඉඳන්ම දෙන්න නැගිටලා සමහර 3ට විතර පටන් ගන්නවා. අර ගෙදර වැඩ ටිකක් කරලා ඒ ඔක්කොම කරලා ඒගොල්ලෝ නිදිනවා සමහර වෙලාවට 10 11 වෙනකොට නිදිනවා ආයි පාන්දර 3ට හැරෙනවා. ඉතින් අපි මේ නිින්ද කියන එක අපි හැමලා මේක හොඳ දෙයක් ශරීරයට ඒක අපි මේවා කරන්න හොඳ නැහැ නික්ලික් කරන්න හොඳ නැහැ. ඉතින් ඒ දේවලුත් අපේ සාමාන්‍ය දෛනික රටාවට එකතු කරගන්න ඕනේ. හොඳ නිින්දක් කියන්නේ. සාමාන්‍යයෙන් ජීවිතයකට මේ හැම දෙයක්ම සමබර වෙන්න ඕන නේද? නිින්ද, වතුර, ආහාර, ව්‍යායාම මේ හැම දෙයක්ම. දැන් වෛද්‍යතුමනි අපිට ලැබිලා තිබෙන කාලය දැන් අවසන් වේගන යන නිසා දැන් මේ වගේ සෞඛ්‍ය සම්පන්න දේවල් පිළිබඳව දැනුවත් කරන්න විශේෂයෙන්ම ක්‍රීඩා වෛද්‍යකයේ අංශභාර වෛද්‍යවරයා විදිහට කාවින්ද විජේසිංහ කියන වෛද්‍යවරයා ක්‍රීඩාවත් එක්ක එකතු වෙන්නේ කොයි කාලෙද? ඒක පුංචිම කාලේ ඉඳන් ආපු දෙයක්ද? එහෙම නැත්නම් යම් කාලයකදී ජීවිතේට එකතු වෙනවද? කොහොමද ඒ සම්බන්ධතාවය? ඔව් ඇත්ත වශයෙන්ම තරංග මම ක්‍රීඩාව කියන දේ පොඩි කාලේ ඉඳන්ම කරා. ඉතින් නොයෙකුත් දේවල් කරා ඇත්තටම. බැඩ්මින්ටන් කියන ක්‍රීඩාව කරා, ක්‍රිකට් කියන ක්‍රීඩාව, ඊට පස්සේ වූෂු කියන ක්‍රීඩාව, ඊළඟට පිහිනීම මේ වගේ දේවල් ගොඩක් කරා ඉතින්. ඒවා කරලා ඊට පස්සේ මම අපි විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. වෛද්‍ය පීඨෙත් බැඩ්මින්ටන් ක්‍රීඩාව මම කොහෙද පුතුමාගේ විශ්වවිද්‍යාලය? රාගම වෛද්‍ය පීඨයේ කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධිත. ඉතින් එතනදිත් ක්‍රීඩා කරා අපි. එතනම ඊට පස්සේ අපි මම රෝහලේ මුලින්ම අපි චෙට්ටිකුළම මූලික රෝහලට තමයි මම පත් වීම ලැබුවේ. එතනින් පසුව කිරිබත්ගොඩ මූලික රෝහලට ආවා. එතනින් තමයි දැන් පසුව මේ ගම්පහ මූලික රෝහලට මම පැමිණි. ඉතින් මේ අතරතුරත් අපි ක්‍රීඩා කටයුතු කරනවා. ඒ වගේම අපි මම ජිම් එකකට අපි කියන්නේ අපිත් මේ දේවල් කරනවා. ඉතින් මේකින්දම අපි අත්දැකීමෙන් දන්න දේවල් තමයි මම මේ අත්‍තරම කිව්වේ මෙතනදී. ඉතින් මේ දේවල් මම දිගටම කරගෙන යනවා. ඉතින් අනික් අයටත් කියන්නේ අපි මේ වගේ අපේ ව්‍යායාම කටයුතු නවත්තන්නේ නැතුව, ක්‍රීඩාව නවත්තන්නේ නැතුව අපි දිගටම කරගෙන යන්න. මම කියන්නේ වයස කියන දේ අංකයක් විතරයි කියන එක. ඒ නිසා හැමදාම අපි ක්‍රීඩාව කියන දේ එහෙම නැත්නම් ව්‍යායාම කියන දේ අපේ ජීවිතේට අපි කොටසක් කරගෙන අපි ඉදිරියට යන් කියන එක තමයි කියන්න තියෙන්නේ. අද දවසේදී ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අංශභාර වෛද්‍ය කාවින්ද විජේසිංහ වෛද්‍යතුමා අපිට වටිනා කරුණු කාරණා බොහොමයක් පැහැදිලි කරලා දුන්නා. ක්‍රීඩාවත් එක්ක කොහොමද අපි එකතු වෙන්න ඕන, වයස් මට්ටම් මොනවද, අපි ඕන කෙනෙකුට ක්‍රීඩාවට එකතු වෙන්න පුළුවන්, ව්‍යායාම අපි කරන්න ඕන කියන කාරණා මේ සියල්ලත් එක්කම අවසාන වශයෙන් සමස්ත අපේ නරඹන්නන් වෙනුවෙන් දෙන්න තියෙන පණිවිඩය කොහොමද වෛද්‍යතුමාට දවසේදී? ඔව් ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම දැන් මේ කොරෝනා සමය තුල
ඕගොල්ලන්ගේ ජීවන රටාව ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට දැන් අපි යම්කිසි ජීවන රටාවකට පුරුදු වුණානේ. දැන් අපි ව්‍යායාම නැවැත්තුවා, අපි ආහාර අපේ රටාව සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඉතින් ඒ ආහාර රටාවේ මිදලා අපි දැන් යථා තත්ත්වයට අපිපත් වෙන්න ඕනේ. නැත්නම් අපි ඉදිරියේදී ලොකු ප්‍රශ්න කොටකට මුහුණ දෙනවා. අර ඉස්සෙල්ලා කිව්ව බෝනෝන රෝග කොටසට අපි වැඩි කල් යන්න මැත්තේම මුහුණ දෙන්න පුළුවන්. ඒකින්ද ප්‍රමාද වෙන්න එපා. අදම ආරම්භ කරන්න. මම හිතන්නේ මේ ආරම්භ කිරීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඔයගොල්ලන්ගේ ව්‍යායාම කියන දේවල්. එහෙම නැත්නම් ළමයි නම් අපි ඒකට විශේෂයෙන් සෙල්ලම් කරන්න ඒ අවස්ථාව ලැබලා දෙන්න ඕනේ. ඒ වගේම අපේ ආහාර පාලනය, අපේ හොඳ පුරුදු, අපේ කෑම පිඟාන කියන දේ අපි වෙනස් කරගන්න ඕනේ. ඉතින් මේ දේවල් අපි එකතු කරගෙන අපි ඉදිරි ජීවිතේ අපි ලස්සනට කරලා අපේ ප්‍රියමනාප සිරුරක් ඒ අතර අපි ඇති කරගෙන හොඳ නිරෝගී පරපුරක් විදිහට අපි ඉදිරියට යන්න කියන එක තමයි මට අවසාන වශයෙන් අපේ ලාංකික ජනතාවට කියන්න ඕනේ. ඔන්න හෙටට වැඩ කල් දාන කට්ටියටත් ඔන්න අපි යෝජනා කරනවා අදම ආරම්භ කරන්න. ඊටමත් කෙටි කාල වේලාවක් මුලින්ම වෙන් කරගෙන ඊට පස්සේ ඔබේ කාල සීමාව වැඩි කරගෙන ව්‍යායාම කරන්න. නිරන්තරයෙන්ම ව්‍යායාම හොඳින් ඔබ කරනවා නම් ඔබේ ජීවිතේ සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න ඔබට හැකියාව තියෙනවා. ඒ සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් ජීවිතය ඇති කරගන්නට මේ මොහොතේ පටන් ඔබ ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද වෛද්‍යතුමා මේ සියල්ල කීවේ ප්‍රායෝගික අත්දැකීම් සියල්ලත් එක්ක අර කිව්වා වගේම පාසල් කාලේ ඉඳන්ම ක්‍රීඩාවත් එක්ක එකතු වෙලා මේ දේවල් න්‍යායාත්මකව ප්‍රායෝගිකව සියල්ල අත්හදා බලමින් වර්තමානයේදී වෛද්‍යවරයෙක් විදිහට බොහෝ දෙනෙකුට මේ පිළිබඳව දැනුවත් කරමින් ඉන්න අතරතුර තමයි අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන අද දවසේ අපේ මෙදිරියට පැමිණිලා මේ විදිහට ඔබත් එක්ක මේ දේවල් බෙදා හදාගත්තේ. අපි ස්තුතිවන්ත වෙනවා ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අංශභාර වෛද්‍ය කාවින්ද විජේසිංහ වෛද්‍යතුමනි, අපි තවත් දවසක මුණ ගැහිලා අපේ හිතවතුන්ට වටින හුඟක් දේවල් කතා බහ කරමු. ඔබතුමාටත් ආයුෂ බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සුවයෙන් සියලු දේවල් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. හරි, සුන්දර ශනිත වැඩසටහනත් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අර්ථවත් බොහෝ වැඩසටහන ඔබ වෙනුවෙන් අද දවසේදී ගෙනෙන්න සූදානම් වෙලා ඉන්නවා. තවත් අපූර්ව විශේෂාංගයකට යන්න සූදානම් වෙලා ඉන්නේ. ඊටත් කලින් කෙටි විරාමයක් අපි ලබා ගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.